හරි මේ අද අපි ඇතරම ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ විචාරයකට වුමනා කරන සටහනක් කිව්වොත් නිවැරදි. ඇතරම මේ මම ගිය සතියේ කිව්වා 11 වසරේ දරුවන්ට සිද්ධාන්ත පන්තියේ සහභාගී වෙන්න කියලා. වෙන ගුරුවරු නිම්නද කරන්ට් එක නැත්තම් කොල්ලෝ ඉන්න පුළුවන් තරම් ඉන්න. මට ඒකට ඇත්තටම ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. ඔයාලට මග හැරෙන ටික රෙකෝඩින් එක බලන්න පුතා අනිවාර්යයෙන්ම අගය කරන ඔයා කරන්ට් එක ගිහිල්ලත් පන්ති ඉන්නෙක් ගැන අපි පුළුවන් තරම් අල්ලගෙන ඉමු. ඔයාට අපි බලමු කරන්ට් ඉක්මනට ඒවි නේද? පුළුවන් තරම් ඉන්න ඊට පස්සේ බැරි වෙන ටික අපි YouTube එකෙන් බලමු. කිසි ගැටලුවක් නැහැ හොඳේ. රයිට් මේ මං කියමින් හිටියේ මම 11 වසරේ කට්ටියට කිව්වා මේ 10 ශ්‍රේණි සිද්ධාන්ත පන්තියටත් ඇවිල්ලා පාඩම අහගන්න කියලා හේතුව දැන් වෙන ගුරුවරු මේ 11 වසරේ සිද්ධාන්ත පන්තියට එනකොට තව රුපියල් 500ක් ගෙවන්න, තව රුපියල් 700ක් ගෙවන්න, තව රුපියල් 300ක් ගෙවන්න ඔය වගේ නිකන් ගුරුවරයෙකුට ඔබින නැති විදිහ ප්‍රකාශ කරනවා මම දන්නවා සහ මට දරුවෝ කියලා තියෙනවා. මම ඔබෙන් කවදාවත් ඒ වගේ ප්‍රකාශයක් මම ඔබට කරලා නැහැ. 11 වසරේ දරුවන්ට උමනයි නම් ඇවිල්ලා පාඩම අහගන්න කිසි ගැටලුවක් නැහැ. හරි එතකොට මම මේ chance එක දීලා තියෙනකොට මම පන්තියේ විවෘත කරලා තියෙනකොට මට ඉතින් ගෙදරට ඇවිල්ලා එන්න පුතේ අනේ එන්නකෝ කියලා මට එක්කරගෙන යන්න බෑන් ළමයි. ඔබ දැනගන්න ඕනේ ආදර්ශගේ 10 වසරේ තියරිය තියෙනවා. ඒකටත් යන්න ඕනේ ගිහිල්ලා පොඩ්ඩක් අහගන්න ඕනේ විභාගයට ඇහුවොත් එහෙම කරගන්න දෙයක් නැති වෙයි. ඔබට පුළුවන්. රයිට්. එතකොට නෙත්මි ගංගාවේ සංගීතයේ PDF එක විචාර සටහන ඔය අහන වෙත්තේ. මට මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන්. මේ එතකොට ඒ නිසා ඔබට පුළුවන් මේ ඒ පාඩම අවිල්ල අහගන්න. රයිට්. මං කියමින් හිටියේ දැන් අතරම අපි ගිය සතියේ නාට්‍ය ප්‍රවේශයේ මම මේ සතියේ බ්‍රහස්පතින්දා කියලා දෙනවා කෝ නවනලු රසය ගැන. භයානක රසය, බීභත්ස රසය, හාස්‍ය රසය. ඔය රස ගැන අපි කියලා මම එදාට කියලා දෙනවා කියලා කිව්වා. එතකොට මේ සිංහබාහු නාට්‍යයෙන් නැත්නම් ලෙනාත හැර යාම පාඩමෙන් ඔබට විචාර ප්‍රශ්නයක් ඇහුවහම ලෝක ධර්මී නාට්‍ය කියන්නේ මොනවද? නාට්‍ය ධර්මී නාට්‍ය කියන්නේ මොකද්ද? වේදිකාවක සැකස්ම මොන වගේද? එතකොට මෙන්න මේ පිළිබඳ සටහනක් මම අද ඇත්තටම ඉන්න ගමන් හදාගත්තා. ඒ සටහන තමයි මම අද ඔබට දෙන්නේ. ඒ නිසා ලියාගන්න ඉස්සෙල්ලාම මාතෘකාව මෙන්න මෙහෙම. දාගමු මාතෘකාව ලියාගත්ත එක්කෝ. හරි. දාගන්න පුතා මාතෘකාව රංග කලාවේ මූලිකාංග හා ලක්ෂණ. රංග කලාවේ මූලිකාංග හා ලක්ෂණ. රංග කලාවේ මූලිකාංග සහ ලක්ෂණ තමයි මාතෘකාව. රංග කලාවේ මූලිකාංග සහ ලක්ෂණ. එතකොට දැන් අද දාපු සින්දුරක නියමයි. thank you. හැමදාම සින්දු අහන්න පුළුවන් දැන් පන්ති පටන් ගන්නකොට. ඉතින් දැන් අපේ රසවින්දන වැඩසටහන පළදරලා කියලා දන්නව නේද ඔයගොල්ලෝ? ඉතින් එහෙම තමයි. අපි කරන වැඩ පළදරනවා පළදරන්න ඉබේ. ඒ අස්සේ මට කියන්න තිබ්බා මේ මගේ අර ස්ටේටස් බලපු දරුවෝ ගොඩාක් මගේ රිප්ලයි කරලා තිබ්බා. සර් අර ඊයරම මීට් එකක් තිබ්බා මේ අර විරාජ් බාති අයියා ගිටාර එකක් ගහන එකකුත් අපි දැක්ක මොකක්ද ඒ කලේ කියලා. ළමයි වැඩක් කරනකොට පිළිවෙලට කරන්න එපා. ඒ නිසා මේ ඉරිදා පැවැත්වෙන වැඩසටහනට අපි මේ වැඩසටහනේ මොනවද කතා කරන්නේ? මොනවා සම්බන්ධයෙන්ද කතා කරන්නේ? ඇයි අපි මේ වගේ වැඩසටහනක් කරන්නේ කියන සම්බන්ධයෙන් අපේ ක්‍රූ එක මමනේ වැඩසටහන මේ සංවිධානය කරන්නේ. ඒකට මම ප්‍රධාන දේශක මහින්ද කුමාර දලුපත සර්, ගිනිකටු වැවේ විපුල හාමුදුරුවෝ, එතකොට අපේ නංගි සොහානි, ඒ වගේම මාත් එක්ක මේ වැඩේ සංවිධානය කරන ජනනි නංගි, ඒ වගේම විරාජ් බාති අයියා සහ මේ අපි කට්ටිය එකතු වෙලා අපි වැඩසටහනක් අපි මේ පොඩි සාකච්ඡාවක් දැම්ම. මම හිතන්නේ ඉවරනකොට 12යි කාල විතර වුණා. 9ට පටන් ගත්ත වැඩේ දන්නේම නැතුව කතාව දිගට ඇදීගෙන ගියා ළමයි. ඇත්තටම මම මේ ප්‍රෝග්‍රෑම් එක හරියට අහගත්තොත් ඔබ දන්නේ නැති මාර දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. මම ඒ පැය තුනට මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ මහින්ද සර්ත් එක්ක විපුල හාමුදුරුවෝ නේ හරි හිතවත් මාත් එක්ක ඒ වුණාට අපි දන්නේ නැති දේවල් මාර ගොඩක් තියෙනවා ළමයි. උදාහරණයක් අපි හිතනවා නේද මේ අලියෙක් අපේ ළඟට ආවම හයියෙන් කෑ ගහන්න ඕනේ කියලා. දැන් අලිමන්ත්‍ර අතර පච්චයි දාතර පච්චයි 10 අලියක් 10 කියලා බයිනව නේද අර. දැන් මම අලිමන්ත්‍ර දන්නේ නැහැ. මම ඒ අලිමන්ත්‍රයක කෑල්ලක් තමයි මම ඔය කිව්වේ. මේ අර අලියට ගිහිල්ලා කෑ ගහනවනේ. ඔබ දන්නවද? අලියෙක් ඉස්සරහට ආවම කෑ ගහලා හරියන්නේ නැහැ. අලියට පුළුවන් තරම් හිමින් තමයි කතා කරන්න ඕනේ. පුළුවන් තරම් හිමින් කතා කරාම අලියට ඇත්තටම දැන් අපිට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතරනේ ශබ්ද තරංග. අලියට ඊට වඩා අඩු සංඛ්‍යාත ගානකට ඇහෙනවා කියලා තමයි කියන්නේ. අලියා කියන සතා
අඩු සංඛ්‍යාත ගානකට හරි බයයිලු. දැන් ඔය අර මහින්ද සර් කිව්වේ එකයි පුතා මම පැල රැකලා තියෙනවා. මේ අපේ මාමා කෙනෙක් හිටියා පැලෙන් බැහැලා අලියා ඉන්න හරියට ගිහිල්ලා නිකන් ගාලා උගුර පාදනවලු අලියා යනවලු. හරිද? ඒ වගේ දේවල්. හරිද? එතකොට අලියෙක් ළඟපාත ඉන්නවා නම් මුත්‍රා කරන්න හොඳ නැලු මිනිස්සු. හේතුව අලියා කියන සතා මිනිස් මුත්‍රා වලට හරියට වෛර කරනවා. ඊළඟට මේ අලියෙක්ව සංසුන් කරන්න පුළුවන් වන්නම් මොනවද? ගජගා වන්නම ගැහුවම ඕනි අලියෙක් සංසුන් වෙනවා. හරි මම ඊයේ ලියාගත්ත කොටස් ටික නිකන් කියන්නම්. අපි එදාට කතා කරමු කියලා බලාපොරොත්තු වෙච්ච කොටස් ටික. ජනශ්‍රුතිය කියන වචනේ තේරුම තොවිල් සංස්කෘතිය ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත වෙන්නේ කොහොමද සහ ඒවා ඇතින වෙනස්කම් මොනවද? පැත්තෙන් පැත්තට අදාළ දෙවිවරු දේව සංකල්ප ටික ඇවිල්ලා තියෙන්නේ කොහොමද? අවුරුදු සිරිත් කියන්නේ මොනවද? නොනගතේ කියන්නේ ඇයි? එතකොට 550 ජාතක පොතේ අපේ ජනශ්‍රුතිය සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ? ජනශ්‍රුතිය ඉගෙන ගත්තාම සංවේදී දරුවෙක් බිහි වෙනවද? තමන්ගේ ජීවිතේ ප්‍රශ්න අපිට විඳදරා ගන්න පුළුවන්ද ජනශ්‍රුතිය ඉගෙන ගත්තාම? ප්‍රේමය, විරහව, ඒ වගේම නාට්‍ය සම්ප්‍රදායට ආවම කෝලම්, සොකරි, විවාහ සම්ප්‍රදායේ බහදීම කියන කාරණාව, කොටහළු මගුල් සම්ප්‍රදාය, මගුල් රැවුල් වෑම, මහබඹා කියන සංකල්පය. හරි. එතකොට යශෝදරාවත මෙන්න මේ වාගේ කාරණා අපි එදාට කතා කරනවා. හරිම රස පැය 3ක් වේවි ළමයි අනිවාර්යයෙන් ඒක මට මාරෙදෙන හිතනවා හේතුව මේ ඒක අයිස අලි මිනිස් මුත්‍ර වලට වෛර කරන්න කියන එක මම අහන්න ගියේ නෑ සර්ගෙන්. මම ඒ කැලේ අහන්න නැතුව තියාගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකේ දවසේ සර්ගෙන්ම අහමුවා. හරි ඇයි ඒක කරන්න කියලා. හේතුව මේ ඔය මින්නේරි කැම්ප් එකේ ඉන්නකොට සර් එක දවසක් අලියෙක් ඇවිල්ලා මේ මුත්‍රා කර කර හිටපු හමුදා නිලධාරියෙක් උස්සලා ගැහුවලු පොළවේ. මරණවලු එතනම. එතකොට මේ ඒ වගේ කාරණා අපි දන්නේ නෑ ළමයි ඒව. දැන් මම ඊයේ තමයි දන්නේ යකෝ අලියෙක්ට හිමින් කතා කරාම තමයි මේ අලියෙක්ට හිමින් කතා කරාම තමයි ඌ බය වෙන්නේ. හරිද? ඒතකොට මේ වගේ කතන්දර අපිට ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම දැන් හානාහිය පානාට හැරෙන් දැනන්නේ අපේ මේ පාඩමට වැඩසටහනට අදාළ පාඩමේ නැති දේවල් ගොඩාක් තියෙනවා අපිට කතා කරන්න. ජන කතා අහන්න පුළුවන්, ජන කවිය අහන්න පුළුවන්, වස් කවිය අහන්න පුළුවන්, සෙත් කවිය අහන්න පුළුවන්, අඬහැර අහන්න පුළුවන්. ඔබ දන්නවද? ඔය දැන් ඊයේ සංවාදය ඇතුලේ විරාජ්‍යය කියපු කතාවක්. දැන් විරාජ්‍යයේ ගෙවල් ඇවිල්ලා අම්පාරේ. ඔහු ඩ්‍රීම් ස්ටාර් හරහා කරලියට ආවා. දැන් ඔහු ලංකාවේ ගායක වෙනම කතාවක්. ඌ ඇත්තටම අම්පාරේ තරුණයෙක්නේ. මේ ළඟදී එයා ගිහිලා දිවුලාන වැවට යනකොට මීහරක් 150ක් විතර වැවේ බැහැලා නානවලු. ඔළුව ඇතුළට මෙහෙම ඔබාගෙන ඉන්නවනේ ඒගොල්ලෝ. විරාජ්‍යයට ගිය අනිත් එක්කෙනා විරාජ්‍යයට කිව්වලු මේ මචං ගලට නැගලා අඬහැරයක් කියපන් කිව්වා. අර අඬහැර කියන්නේ මේ තිසරණ සරණින් බුදුන් දැක නිවන් දැකපන්මයි. අර අන්නේම කියන්නේ මට කියන්න බෑ ගා ජනකවි. මම මේ නිකන් කිව්වේ. අර කියන්නේ මේ ගිනි කටු එමිනිල්ලක් සකින් උඹ දන්නවදෝයි. අර ඔන්නෝම කියන්නේ අන්නේ අඬහරයක් හයියෙන් කිව්වලු. කියනකොට මීහරක් ටික මෙහෙම වතුරෙන් ඉස්සිලා කන් මෙහෙම දික් කරගෙන අහගෙන ඉඳලා අඬහැරේ කියලා ඉවර වෙනකොට ගාන්ට පොලිමට ළමයි වතුරෙන් නැගිට ඔක්කොම යනවලු. සාමාන්‍යයෙන් වතුරක බහැලා ඉන්නකොට ගොපල්ලටවත් බෑ මේ මීහරක් ටික ගන්න. මොකද ඒගොල්ලෝ ආසයිනේ බහැලා ඉන්නේ. හැබැයි අඬහැරේට ඒගොල්ලෝ හරිම කීකරුයි. මාර සයන්ස් එකක් ළමයි. අපේ ජනකවිවල අපේ ජනශ්‍රුතියේ සතුත් එක්ක හරි ලස්සනට ගනුදෙනු කරපු දේවල් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සීලම කතන්දර ටික අපිට එදාට අහන්න පුළුවන්. ඉරිදට හම්බෙමු. ඒකත් එක්ක අපි දැන් ලියමු අපේ මේ කතන්දරේ මොකද්ද ඊයේ උනේ මීටින් එකේදී ඔන්න ඔය විස්තර ටික කතා කරපු එක තමයි. රයිට්. අපි ලියමු. රංග කලාවේ මූලිකාංග හා ලක්ෂණ. සර් කරනඩ කොහොමද සුපිරි. thank you. ලියන්න පටන් ගමු. නාට්‍යයක් බිහිවීමට නම් එය රංගගත කළ යුතුය. නාට්‍යයක් බිහිවීමට නම් එය රංගගත කළ යුතුය. නාට්‍යයක් බිහිවීමට නම් මෙය රංගගත කළ යුතුය. 11 ශ්‍රේණියේ දරුවන්ගේ සිද්ධාන්ත පන්ති අද රාත්‍රී 8:30ට පැවැත්වෙනවා. නාට්‍යයක් බිහිවීමට නම් මෙය රංගගත කළ යුතුය. නාට්‍ය පිටපත නිෂ්පාදනයක් බවට පත්කිරීමේ නාට්‍ය පිටපත නිෂ්පාදනයක් බවට පත්කිරීමේ නාට්‍ය පිටපත නිෂ්පාදනයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය නාට්‍ය පිටපත නිෂ්පාදනයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය
රංග කලාව නමින් හැඳින්වේ. රංග කලාව නමින් මට මොහොතක් දෙන්න ළමයි. හරි. නාට්‍යයක් බිහිවීමට නම් මේ රංගගත කළ යුතුය. නාට්‍ය පිටපත නිෂ්පාදනයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය 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 රංග කලාව නමින් හැඳින්වේ. රංග කලාව නමින් හැඳින්වේ. කවිෂ්ක ගිම්හාන ඔයාගේ හරි නම දාගන්න. කවිෂ්ක ඔයාගේ හරි නම දාගන්න පුතේ. රංග කලාව නමින් හැඳින්වේ. රංග කලාවේ ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. රංග කලාවේ ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. ප්‍රමීෂ අහලා තිනවා ටොපික් එක මොකක්ද කියලා. මම ටොපික් එක කිව්වා. ටොපික් එක තමයි රංග කලාවේ මූලිකාංග හා ලක්ෂණ. මම කියමින් හිටපු වාක්‍යය තමයි රංග කලාවේ ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. අංක 1 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 රංග භූමිය. අංක 1 රංග භූමිය. අංක 1 රංග භූමිය. ඉස්සරහින් පුතේ ස්ටේජ් කියලා ලියා ගන්න. සිංහල වචන ටික දන්නවනේ ඔයගොල්ලෝ. මම ඉංග්‍රීසි ටික ලියාගෙන යන්නම්. අංක 1 රංග භූමිය. ඉස්සරහින් ස්ටේජ්. අංක 2 රංග භූමි අලංකරණය. 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 අංක 3 රංග භූමි ආලෝකකරණය. රංග භූමි ආලෝකකරණය. රංග භූමි ආලෝකකරණය. රංග භූමි ආලෝකකරණය. අංක 5 වෙස් මෝස්තර රචනය. අංක 5 වෙස් මෝස්තර රචනය. අංක 4 වෙස් මෝස්තර රචනය. වෙස් මෝස්තර රචනය. අංක 5 ප්‍රේක්ෂකයා. අංක 5 ප්‍රේක්ෂකයා. අංක 5 ප්‍රේක්ෂකයා. අංක 5 ප්‍රේක්ෂකයා.
ප්‍රේක්ෂකයා. අංක 6 රංග වින්‍යාසය. අංක 6 රංග වින්‍යාසය. රංග වින්‍යාසය. රංග වින්‍යාසය. රංග වින්‍යාසය. ඒකට අපි කියන්නේ කොරියෝග්‍රැෆි කියලා. කොරියෝග්‍රැෆි. රංග වින්‍යාසය. අංක 7 රංග භූමි පාලනය. අංක 7 රංග භූමි පාලනය. රංග භූමි පාලනය. අංක 8 අංක 8 අංක 8 අංක 4 රංග භූමි පාලනය. අංක 8 රංග භූමි තාක්ෂණය. 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 right. දැන් ඔන්න ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය හරියට මේක ලියා ගන්න. අංක 1 වේදිකාව. හරි. වේදිකාව ඉස්සරහෙන් වරහනක් දැම්මා ස්ටේජ් කියලා ලිව්වා. අංක 1 වේදිකාව එකට ඉස්සරහෙන් ස්ටේජ් කියලා ලිව්වා. අංක 2 රංග භූමි අලංකරණය. අංක 2 රංග භූමි අලංකරණය. ඒක ඉස්සරහෙන් ලියනවා ස්ටේජ් ඩෙකරේෂන්ස්. ස්ටේජ් ඩෙකරේෂන්ස්. ස්ටේජ් ඩෙකරේෂන්ස්. රංග භූමි අලංකරණය. අංක 3 රංග භූමි ආලෝකකරණය. අංක 3 රංග භූමි ආලෝකකරණය. රංග භූමි ආලෝකකරණය. රංග භූමි ආලෝකකරණය. රංග භූමි ආලෝකකරණය. ඒ කියන්නේ ස්ටේජ් ලයිටිං. ස්ටේජ් ලයිටිං. අංක 4 වෙස්මෝස්තර රචනය. වෙස්මෝස්තර රචනය. වෙස්මෝස්තර රචනය. වෙස්මෝස්තර රචනය. වෙස්මෝස්තර රචනයට අපි කියන්නේ මේකප් කියලානේ. අංක 5 ප්‍රේක්ෂකයා. ක්‍රවුඩ්. ප්‍රේක්ෂකයා. ක්‍රවුඩ්. ක්‍රවුඩ්. අංක 6 අංක 6 රංග වින්‍යාසය. අංක 6 කොහමද පේන්නේ? කොරියෝග්‍රැෆි. රංග වින්‍යාසය. රංග වින්‍යාසය. අංක 7 අංක 7 රංග භූමි පාලනය. රංග භූමි පාලනයට අපි කියන්නේ ස්ටේජ් කන්ට්‍රෝල් කියලා. ස්ටේජ් කන්ට්‍රෝල්. රංග භූමි පාලනය. ස්ටේජ් කන්ට්‍රෝල්. අවසාන එක රංග භූමි තාක්ෂණය. ඒකට අපි කියන්නේ ස්ටේජ් ටෙක්නොලොජි කියලා.
රංගභූමි තාක්ෂණය, stage technology, stage technology. right. අපි ලියාගෙන යන දැන් ඉතුරු ටික. නාට්‍යයක රංගනය මූලික වන හේයින් 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 එය උපත ලබන්නේ එය උපත ලබන්නේ එය උපත ලබන්නේ එය උපත ලබන්නේ රංග භූමියේය එය උපත ලබන්නේ රංග භූමියේය එය උපත ලබන්නේ රංග භූමියේය එය උපත ලබන්නේ රංග භූමියේය. දැන් මේ කොටස් ටික වටිනවා කියලා ඔයගලන්ට තේරෙනෝනේ. අපි සිංහ බහු නාට්‍ය විචාර ලියනකොට මේව දන්නේ නැතුව ලියන්න බෑනේ අපිට. නර්තනය රංගනය හා නර්තනය රංගනය හා නර්තනය රංගනය හා නර්තනය රංගනය හා චිත්‍ර කලාවන්ට 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 එවැනි නිශ්චිත භූමියක් එවැනි නිශ්චිත භූමියක් එවැනි නිශ්චිත භූමියක් එවැනි නිශ්චිත භූමියක් වෙන් නොවුනත් 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 නාට්‍ය සඳහා පමණක් වෙන් වුණු 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 මණ්ඩලයක් තිබීම මණ්ඩලයක් තිබීම මණ්ඩලයක් තිබීම මණ්ඩලයක් තිබීම නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණයකි. රංග භූමිය හැඳින්වීම සඳහා 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 රංග පිහිටය රංග පීඨය පීඨය කියලා ලියනකොට පුතා ටයන්න මහ ප්‍රාණයි රංග පීඨය රංග පීඨය රංග මණ්ඩල රංග මඩල කරලිය වේදිකාව රංග මඩල කරලිය වේදිකාව රංග මඩල කරලිය වේදිකාව
රංග මණ්ඩල කරලිය වේදිකාව යන නම් භාවිත වේ. යන නම් භාවිත වේ. right ඊළඟට අපි ලියමු මෙන්න මෙහෙම නාට්‍ය රංග දැක්වෙන රංග භූමිය 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 සාමාන්‍යයෙන් කොටස් 9කට බෙදා වෙන් කළ හැකිය. සාමාන්‍යයෙන් කොටස් 9කට බෙදා වෙන් කළ හැකිය. සාමාන්‍යයෙන් කොටස් 9කට බෙදා වෙන් කළ හැකිය. පොඩ්ඩක් ළමයි කොටස් 9කට වෙන් කළ හැකියි. අපි මේක පිළිවෙලට අඳිමු. ඕගොල්ලොත් මෙන්න මෙතන කොට්ටික් ගහගත්තා නම් හරි. මේක නාට්‍යවල භාවිතාව අනුව සමහර වෙලාවට මේ කොටස් ගණන වෙනස් වෙන්න පුළුවන්. right මෙන්න මේ විදිහට 9ක් දාගත්තා නම් හරි. හරි පිළියමු. මේකේ ෆොන්ට් සයිස් එක මාරු කරන්න කොහොමද? හරි කමන්න පිළියමුකෝ. ඉහළ වේදිකාව ඉහළ වේදිකාව කියලා මම දාගන්නේ දකුණ කියන අදහසින් ඈ. ඉහළ වේදිකාව දකුණ. ඉහළ වේදිකාව දකුණ ඊට පස්සේ ඉහළ වේදිකාව මැද ඉහළ වේදිකාව මැද ඊට පස්සේ sorry ළමයි සමාවෙන්න ළමයි ඊගම් මෙහෙම මැද වේදිකාව දකුණ
අකුරු මගේ පණී ළමයි මේ මගේ ෆොන්ට් සයිස් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒක මේ වෙලාවේ හදන්න අමාරුයි. පහළ වේදිකාව දකුණ පහළ වේදිකාව දකුණ පහළ වේදිකාව දකුණ අචින්ත thank you මට අමතක වෙලා තිබ්බි මාරු කරන දැන හරි ඊළඟට ඉහළ වේදිකාව මැද ඉහළ වේදිකාව මැද වේදිකාව පහළ වේදිකාව මැද පහළ වේදිකාව මැද ඉහළ වේදිකාව වම මැද වේදිකාව වම පහළ වේදිකාව වම හරිද ඊට පස්සේ අපි ලියනවා මෙන්න මෙහෙම මෙන්න මෙතනින් ලියනවා මෙන්න මෙහෙම ඉහළ වේදිකාව පහළ වේදිකාව දකුණ වම ප්‍රේක්ෂකාගාරය පහළ වේදිකාවට යටින් තියෙන්නේ ප්‍රේක්ෂකාගාරය ඒකත් ලියන්න ප්‍රේක්ෂකාගාරය right ලියා ගන්න බා හරි ලියා ගන්න නැති ඔයගොල්ලෝ නේද? විනාඩියක් ඉන්න ළමයි. හරි. ලියාගෙන ඉවරයිනේ. අපි යන් ඉතුරු කැලලට. දාගන්න මාතෘකාව මෙන්න මෙහෙම. ලෝක ධර්මී නාට්‍ය. ලෝක ධර්මී නාට්‍ය. ලෝක ධර්මී නාට්‍ය. මාතෘකාව ලෝක ධර්මී නාට්‍ය. ලියන්න මෙන්න මෙහෙම.
ලියමු රංග භූමියේ රංගපාන චරිත 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 ස්වභාවික ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත් ස්වභාවික ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත් ස්වභාවික ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත් මාව පේන්නේ ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත් එහි සිදුවන සිද්ධීන් සියල්ලම එහි සිදුවන සිද්ධීන් සියල්ලම එහි සිදුවන සිද්ධීන් සියල්ලම ස්වභාවික ලෙසත් එහි සිදුවන සිද්ධීන් සියල්ල ස්වභාවික ලෙසත් ප්‍රේක්ෂකයාට දැක්වීමට ලෝක ධර්මී නාට්‍යකරුවා වෙහෙසෙයි. 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 බොහෝ විචාරකයින් මෙයට ආයිමත් කියන්නේ රංගභූමියේ රංගපාන චරිත ස්වභාවික ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත් ස්වභාවික පුද්ගලයන් ළමයි එකපාර ලියා ගන්න මාත් හිතලානේ කියන්නේ රංග භූමියක රංගපාන චරිත ස්වභාවික ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත් ස්වභාවික ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත් එහි සිදුවන සිද්ධීන් සියල්ලම ස්වභාවික ලෙසත් ප්‍රේක්ෂකයාට දැක්වීමට ලෝක ධර්මී නාට්‍යකරුවා වෙහෙසෙයි. ලෝක ධර්මී නාට්‍යකරුවා වෙහෙසෙයි. ලෝක ධර්මී නාට්‍යකරුවා වෙහෙසෙයි. බොහෝ විචාරකයින් මෙයට තාත්විකත්වයේ මායාව යනුවෙන් හඳුන්වයි. තාත්විකත්වයේ මායාව යනුවෙන් හඳුන්වයි. තාත්විකත්වයේ මායාව යනුවෙන් හඳුන්වයි. ලෝක ධර්මී නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයා
ලෝක ධර්මී නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයා ලෝක ධර්මී නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයා ලෝක ධර්මී නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකයා නාට්‍ය කාලය තුල තමා ඉදිරියේ සිදුවන 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 සියලු සිද්ධි තමා ඉදිරියේ සිදුවන සියලු සිද්ධි සියලු සිද්ධි සියලු සිද්ධි සියලු සිද්ධි සැබෑවක් යයි විශ්වාස කිරීමට පෙළඹෙයි 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 නාට්‍යයේ සිද්ධියකට සම්බන්ධ ගෙයක් නාට්‍යයේ සිද්ධියකට සම්බන්ධ ගෙයක් නාට්‍යයේ සිද්ධියකට සම්බන්ධ ගෙයක් පැලක් 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 කාමරයක් 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 නගරයක් 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 වීදියක් හෝ වීදියක් හෝ වීදියක් හෝ වීදියක් හෝ ඒ ආදී යමක් වීදියක් හෝ ඒ ආදී යමක් දැන් හිතන්නකෝ මෙහෙම දැන් මට හදාගන්න ඕනි මගේ ලෝකධර්මී මේ නාට්‍ය තුලේ පොත් කබඩ් එකකුයි කම්පියුටර් ටේබල් එකකුයි මගේ ලෝගෝ එක හදපු මේ බෝඩ් එකකුයි දැන් එතකොට මම මොකද කරන්නේ නිෂ්පාදක ඛණ්ඩයමත් එක්ක ඒ ටික ඇත්ත වගේම හදනවා පොත් රාක්කයක් තියෙනවා කම්පියුටර් ටේබල් එකක් තියෙනවා ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා තියෙනවා තමයි ඩ්‍රීම් කැචර් එකක් තියෙනවා පිටිපස්සේ පොත් ටිකක් තියෙනවා ලෝගෝ එක තියෙනවා පන්ති වලින් හම්බෙච්ච සීවටන කිහිපයක් මෙතන තියලා තියෙනවා තව ඉස්සරහා තියෙනවා මේ ස්වභාවික ගහක් පාවිච්චි කරලා මම හදපු ලයිට් එකක් ඒක පෙන්වන්න විදිහක් නැහැ. එතකොට මේ ටික මම පුළුවන් තරම් රියලිස්ටික් විදිහටම හදාගන්න. ඒක තමයි ලෝකධර්මී නාට්‍යයේ තියෙන ලක්ෂණය. right ඊළඟට අපි ලියනවා නාට්‍ය ධර්මී නාට්‍ය. දැන් නාට්‍ය ධර්මී නාට්‍ය ඔව් ඒක ලියා ගන්න. නාට්‍ය ධර්මී නාට්‍ය මාතෘකාව. නාට්‍ය ධර්මී නාට්‍ය නාට්‍ය ධර්මී නාට්‍ය නාට්‍ය ධර්මී නාට්‍ය නාට්‍ය ධර්මී නාට්‍ය ලියමු නාට්‍ය ධර්මී කලාකරුවාගේ අරමුණ මම ඉතුරු ටික කිව්වේ නෑ මම කොතන නතර කරේ කියන්නේ හරි හරි ඔව් පොඩක් ඉන්න නතර කරපු තැන කියන්නේ නතර කරපු තැන කියන්නේ ඒ ආදී යමක් හරි ස්වභාවික අයුරින්ම නිර්මාණය කිරීමට ස්වභාවික අයුරින්ම නිර්මාණය කිරීමට ඒ ආදී යමක් ස්වභාවික අයුරින්ම නිර්මාණය කිරීමට 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 ලෝක ධර්මී නාට්‍යකරුවා පෙළඹෙයි ලෝක ධර්මී නාට්‍යකරුවා පෙළඹෙයි ලෝක ධර්මී නාට්‍යකරුවා පෙළඹෙයි
ලෝක ධර්මී නාට්‍යකරුවා පෙළඹෙයි. ලෝක ධර්මී නාට්‍යකරුවා පෙළඹෙයි. ලෝක ධර්මී නාට්‍යකරුවා පෙළඹෙයි. දැන් හරි දැන් ලියන මාතෘකාව නාට්‍ය ධර්මී නාට්‍ය. නාට්‍ය ධර්මී නාට්‍ය. නාට්‍ය ධර්මී නාට්‍ය. नाट्य धर्मी नाट्य. नाट्य धर्मी नाट्य. नाट्य धर्मी नाट्य. අපිලිය මෙන්න මෙහෙම නාට්‍ය ධර්මී කලාකරුවාගේ අරමුණ නාට්‍ය ධර්මී කලාකරුවාගේ අරමුණ නාට්‍ය ධර්මී කලාකරුවාගේ අරමුණ නාට්‍ය ධර්මී කලාකරුවාගේ අරමුණ ලෝකධර්මී නාට්‍යයකට වඩා වෙනස්ය. 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 වෙනස්ය. විශේෂයෙන් 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 නාට්‍යය රංගගත වීමේදී විශේෂයෙන් නාට්‍යය රංගගත වීමේදී විශේෂයෙන් නාට්‍යය රංගගත වීමේදී විශේෂයෙන් නාට්‍යය රංගගත වීමේදී කතිකයෙක් 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 පොතේ ගුරෙක් කතිකයෙක් පොතේ ගුරෙක් කතිකයෙක් පොතේ ගුරෙක් අතීත ප්‍රකාශකයෙක් කලින් කට්ටිය ඒ කියන්නේ කලින් දේවල් කියන අයකින් අයින්වනේ අතීත ප්‍රකාශකයෙක් අතීත ප්‍රකාශකයෙක් අපි ඔකට කියනවා වක්තෘවරයෙක් කියලා. අතීත ප්‍රකාශකයෙක් කියලා ලියන්න ප්‍රශ්නයක් නැහැ. අතීත ප්‍රකාශකයෙක්. ගායන වෘන්දයක්. ගායන වෘන්දයක් තිබීම ගායන වෘන්දයක් තිබීම යන ගායන වෘන්දයක් තිබීම යන ලක්ෂණ හේතු කොටගෙන යන ලක්ෂණ හේතු කොටගෙනය යන ලක්ෂණ හේතු කොටගෙනය හේතු කොටගෙනය නාට්‍යයේ චරිත අතර ගාන වෘන්දයක් කියලා කියලාම අපි කියන්නේ කෝරස් කණ්ඩායමක් කියලා. දැන් අපි තනුව දැන් මෙහෙම ගායනා කරනකොට හරිද ගායනා කරනකොට මේ අර ළමයි මොකද කියන්නේ අත්තල් ගායක කණ්ඩායමක් දෙකලා තියෙනවා නේද පිටිපස්සෙන් අර ඉඳගෙන සින්දු කෑලි කියන්නේ ආන්නේ ඒගොල්ලෝ තමයි ගායක ගායන වෘන්දයක් කියන්නේ. නාට්‍යයේ චරිත අතර සංවාද නාට්‍යයේ චරිත අතර සංවාද නාට්‍යයේ චරිත අතර සංවාද ගීතයෙන් සහ රිද්මයානුකූල බවින් සිදුවේ. ගීතයෙන් සහ රිද්මයානුකූල බවින් සිදුවේ. මම පොඩි උදාහරණයක් කියන්නද? පොඩි රහ කෑල්ලක් නේ කොහොමද? දැන් අර මං අලිමන්තර කෑල්ලක් කිව්වනේ ඉස්සෙල්ලා. ඒක මේ ඇත්තට මේ අලි අම්මට සිරි මේ සෙල්ලන්නේ නැහැ සර් ඇවිල්ලා අලි দমনය කරන්න පුළුවන් කියලා එහෙම කියන්න එපා. හරිද? එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. දැන් හිතන්නකෝ මේ ලෝකධර්මී නාට්‍යයක නම් අලියෙක් ඉන්නවා ඉස්සරහා. අතර පච්චයි දාතර පච්චයි ජහ අලියයි ජහ. මොකද තමයි කියන්නේ. නාට්‍ය ධර්මී නාට්‍ය කියව බෑ. අත්තට පච්චයි ලෝකට පච්චයි ජහ අලියා ජහ. හරි එහෙම තමයි කියන්නේ. වෙනස්. ඉතින් එහෙම වුණොත් එහෙම අලියා කෙලින්ම
ආයි අත්තට පච්චයි කකා කියනකම් ඉන්න කෙලින්ම හොඬ වෙලා ගන්නවා මෙහෙම චපස් ගාලා චාප්ප කරලා දානවා ගහලා. හරිද? රිද්මයානුකූල ආකාරයෙන් සිදුවේ. නළු නිලියන්ගේ අංග චලන පවා නළු නිලියන්ගේ අංග චලන පවා නළු නිලියන්ගේ අංග චලන පවා තමයි කමෙන්ට්ස් දානවා. නළු නිලියන්ගේ රංග චලන පවා සිදුවන්නේ රිද්මයකට අනුවය. නළු නිලියන්ගේ රංග චලන පවා සිදුවන්නේ රිද්මයකට. නළු නිලියන්ගේ රංග චලන පවා සිදුවන්නේ රිද්මයකට අනුවය. ඇතැම් විට නළුවෝ 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 වෙස් මුහුණද භාවිත කරති. ඇතැම් විට නළුවෝ වෙස් මුහුණද භාවිත කරති. ඇතැම් විට නළුවෝ වෙස් මුහුණද භාවිත කරති. වෙස් මුහුණද භාවිත කරති. right. දැන් ඔන්න ඔය විදිහට අපි අපේ සටහන ලියලා ඉවර කරනවා. දැන් ඔන්න ඔබ ඕගලන්ට දැන් ඔය ටියුට් එක නැති තව අමතර කෑල්ලකුත් මම ඕගලන්ට දැන් දුන්නා. ඒක කරේ මම හෙට පැවැත්වෙන සිද්ධාන්ත පන්තියේ දෙගොල්ලම සහභාගී වෙනවනේ. එතකොට දෙගොල්ලන්ට මේ කෑල්ල වටින නිසා තමයි මම ඒ සටහන සම්පූර්ණයෙන්ම ඕගලන්ට දෙන්න හිතුවේ. එතකොට අපේ වැඩපිළිවෙල සාකච්ඡා කළොත් එහෙම 11 ශ්‍රේණියේ දරුවන්ගේ සිද්ධාන්ත පන්තිය අද රාත්‍රී 8:30ට පැවැත්වෙනවා. ඒ වගේම 10 ශ්‍රේණියේ දරුවන්ගේ සිද්ධාන්ත පන්තිය හෙට රාත්‍රී 8:30ට පැවැත්වෙනවා. තාමත් ටියුට්ස් ගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් පුතා 25 වෙනකම් විතරයි ටියුට්ස් දෙන්නේ. ඒ නිසා ටියුට්ස් කියලා ගන්න. ඒ වගේම ලබන මාසේ සින්දුවක් ඕන කියලා කියනවා. ලබන මාසේ අපි ඇත්තටම සාකච්ඡා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. සෝරි ලබන මාසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා සතරකන් මන්ත්‍රණය මුල සිට දිනදී අද රාත්‍රියේ තියෙන ක්ලාස් එකක් ඔයාලා ටයිම් ටේබල් දන්නවනේ පුතා. ආයි අහන්න. මේ ඔක්තෝබර් මාසේ මුල ඉඳන් අපි රිවිෂන් එක පටන් ගන්නවා. මම හිතන්නේ සිලබස් කවර් කරපු එකම පන්ති වෙන්නේ නැති මේ වෙනකොටත් අපි සාහිත්‍ය සිලබස් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් වෙනවා මේ මාසෙන්. එතකොට ලබන මාසේ මුල ඉඳන් අපි එක දිගට රිවිෂන් එකක් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. ඉරිද වැඩේ තියෙනවා යාළුවන්ටත් කියන්නේ ඉරිද වැඩේ ගැන මම ඒ ගැන දැනුවත් කිරීම සිකුරාදා දිහාට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද දුර තියලා කරලා වැඩක් නැහැ නේ. නිසා සිකුරාදා දිහාට තමයි මම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් එදාට යාළුවන්ටත් කියලා අපි මේ වැඩේ හොඳට කරමු. දැන් පේනවනේ අපේ වැඩ පත් වෙලා තියෙන විදිහ. හරි. ඒ නිසා අපි මේ වැඩේත් හොඳටම කරමු. සින්දුවක් කියන්න කියලා කියනවා. මං ගියේ පොරොන්දුනානේ සින්දුවක් කියනවා කියලා. අද අදින්නේ නැහැ මං කියන්න. හරි. ඉන්න එහෙනම් විනාඩියක් ආ. රෙකෝඩින් එක මම ඔෆ් කරා.